ආයිබෝන් පෑබර අනාගතයට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී එළඹීමට නියමිත අඟහරු ග්‍රහයවත් මංගල ග්‍රහය විදිහට අපි හඳුනන අපි පොදුවේ දන්නවා කුජ ග්‍රහය කියලා හඳුන ගන්නවා. ඉතින් මේ අඟහරු ග්‍රහයාගේ කුම්භ රාශියට සිදුවෙනු ලබන රාශි මාරුව පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඉතින් මේ සිදුවන්නේ 2022 කියන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ 7 වන බ්‍රහස්පතින්දා දිනේදී සවස 3:16ට මේ සවස 3:16ට සිදුවන කුම්භ රාශි මාරුවත් සමග ඔබගේ ලග්නයට කොහොමද පොදුවේ ඒ ජ්‍යොතිෂම වශයෙන් බලපෑම මොකක්ද කියන එක අපි විමසමු මින් ඉදිරියට. අඟහරු ග්‍රහයාගේ ගතිගුණ නයිසර්ගික ස්වභාවයන් මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ආරක්ෂක අංශ අඟහරු ග්‍රහයා හරහා නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි භූමිය පොළව කියලා අපි හඳුනනවා. භූමි පුත්‍ර කියලා විදිහට අපි හඳුනනවා අඟහරු ග්‍රහයා. ඉතින් මේ අඟහරු ග්‍රහයා භූමියට නිවේදනය වීමත් සමගම විශේෂ කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍රත් මේ අඟහරු ඒවත් මේ කුජ ග්‍රහයාගෙන් තමයි නිවේදනය වනු ලබන්නේ. ඉතින් අපි පොදුවේ මේ ලෝකයේ පැවැත්මට අවශ්‍ය උදව් උපකාර කරන ග්‍රහයා විදිහට ශුභයක් විදියට අපි දන්නවා යම් කිසි අයුරකින් ඇතැම් අයගේ ගතිගුණ අනුව අපිට හානි පාඩු සිදු වෙනවා. ඉතින් අපි ඔවුන්ව ටිකක් සනසන්න අපි ඔවුන්ට හොඳ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඔබගේ වැඩ කටයුතු මේ අඟහරු ග්‍රහයා ඊටමත් නරක අයුරින් දායක වෙනවා නම් ඔබ අනිවාර්යෙන් කෙසේවත් ඔය කුජ අඟහරු යන නම් වලින් එම අඟහරු ග්‍රහයාව ආමන්ත්‍රණය කරන්නට එපා. ඉතින් මේ මංගල් විදියට අපි හඳුන්වන්නේ ගොඩක් වෙලාට අපි දන්නවා අපේ කේන්ද්‍රවල මේ මංගල් කියන වචනේ යෙදෙමින් විශේෂ යෝග කීපයක් පවතිනවා. ශනි මංගල යෝගය, චන්ද්‍ර මංගල යෝගය ඔය වගේ මේ මංගල් ලෙස අපි හඳුන්වන්නේ මේ අඟහරු ග්‍රහය. ඉතින් මේ මංගල් ග්‍රහයා විශේෂයෙන් පුරුෂ ග්‍රහයෙක්, තමස් ගුණය පවතින ග්‍රහයෙක්, දකුණු දිශාවට බලවත් එහෙම නැත්නම් දකුණු දිශාවට ඒ දිග්බලය සහිත ග්‍රහයෙක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ ඒ අඟහරු ග්‍රහයා කුම්භ රාශිය තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් කුම්භ රාශිය කියන එක අපි පෞගේ ටිකේම රාශි මාරු කීපයක් සිදු වුණා කුම්භ රාශියට. ඉතින් ඒ කොහොමද කියන එක ඔබ සාමාන්‍යයෙන් දැනුවත් භාවයකට ඇති. නමුත් මම මේ ඉදිත් මතක් කරන්නම් කුම්භ රාශියේ සලකුණ විදිහට අපි සංකේත විදිහට අපි හඳුනගන්නේ දිය පිරිච්ච කලයකින් දිය හලමින් සිටින මිනිසෙකුගේ රූපයක් තමයි කුම්භ රාශියේ සංකේත විදිහට අපි හඳුනගන්නේ. ඉතින් මේ ශීර්ෂෝදය රාශියක්, දිවා කාලයේ බලවත් රාශියක්, පුරුෂ රාශියක්. ඊට අමතරව එතනදී තමස් ගුණය තමයි නිවේදනය කරන්නේ. ඊට තිර ගුණය සහිත රාශියක්, වායු ගුණය පවතින රාශියක්. ඒ විදිහට අපිට කුම්භ රාශිය හඳුනා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒක කාලපුරුෂයාගේ ධනිසේ සිට විලුඹ දක්වා අවයවයන් පිළිබඳ නිවේදනය කරන රාශිය විදිහට කුම්භ රාශිය හඳුනා ගන්නවා. විශ්ව කේන්ද්‍රයේ 11 වෙනි භාවයත් කුම්භ රාශියට තමයි හිමිවන්නේ. ඉතින් ඒ අනුව මේ අඟහරු ග්‍රහයා මංගල් කුම්භ රාශිය තුලදී සිදුවන්නේ මොනවාද කියන එක විමසුවොත් එතනදී සම බලයක් තමයි අඟහරු ග්‍රහයට හිමිවන්නේ. මොකද ශනි ග්‍රහයටම අයත් ශනි ග්‍රහය මූල ත්‍රිකෝණ රාශිය විදිහට තමයි අපි කුම්භ රාශිය හඳුනගන්නේ. ශනි ග්‍රහයටම අයත් තවත් රාශිය තමයි මකරය. ඒ මකර රාශිය උච්ච බලයකින් පසු වෙලා ඉඳලා තමයි මේ 7 වෙනිදා කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ උච්ච භවනයේ සිට. ඉතින් එතනදී ඒ ප්‍රවිෂ්ඨ වන්නේ සම බලයක් සහිත කුම්භ රාශියට. මේ කුම්භ රාශිය තුලදී විශේෂයෙන් ඔබගේ පොදුවේ ගත් කල ඔබගේ චරිතයට අවමන් ලැබීමේ හැකියාවන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් විශේෂයෙන් මෙතනදී කුම්භ රාශිය විදිහට අපි විමසුවොත් අපේ ශ්‍රී ලංකා කේන්ද්‍රයත් කුම්භ ලග්නය. ඉතින් මේ කුම්භ ලග්නයෙන් හිමි ශ්‍රී ලංකා කේන්ද්‍රය තුලත් යම්කිසි ඒ පවතින ප්‍රතිරූපය හානි කරන තත්ත්වයන් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් බොරු කීම් එහෙම නැත්නම් මොකක්කෝ දෙයකට මතට ඇබ්බැහි වෙන තත්ත්වයන් මේ ඔස්සේ නිර්මාණය වීමක් තියෙනවා. ඉතින් ගොඩක් කලහකාරී ස්වරූපයක්, පීඩාකාරී තත්ත්වයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් පවතිනවා කුම්භ රාශිය තුල අඟහරු ග්‍රහයා ගත කරන කාලය තුලද. නමුත් එතන පොදුවේ ගත් කල ඔබගේ විශ්ව කේන්ද්‍රයෙන් 11 වෙනි භාවය එතනදී යම් කිසි අරක උපචේ ස්ථානික කූර ග්‍රහයක් තැන්පත් වීම යම් කිසි අරකින් ටිකක් ශක්තිමත් ඔබගේ වැඩ කටයුතු මේවන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මේ තියෙන ගුණාංග ඔබගේ ලග්න වලට කෙසේද මුසු යන්නේ
ඒ අනුව ඔබගේ ලග්න වලට ලැබෙන ප්‍රතිඵලයන් මොනවාද කියන එක අපි මෙන්න ඉදිරියට විමසමු. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ අඟහරු ග්‍රහයා. ඒ විතර නෙමෙයි ඔබගේ 8 වැනි අධිපතිත්වයත් පවතින අඟහරු ග්‍රහයාට වෘශ්චික රාශිය. ඉතින් ඒ අනුව ගත්තී පළවෙනිත් 8 වැනිත් අධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් මේ 11 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ උපචේ ස්ථානයක් මම පෙරදිත් මතක් කරා. ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා ඔබගේ ආදායම් ඉපයීමේ කාර්යයන් වැඩි කරගන්නට අවශ්‍ය ආදායම් මාර්ග වැඩි කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය හිමිවන කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ලග්නාධිපති ග්‍රහයා 11 වෙනි තැන්පත් වීම එක්තරා විදිහකට ධන යෝගයක් විදිහට අපිට හඳුනා ගැනීමේ හැකියාවකුත් පවතින. ඒ නිසා විශේෂයෙන් වැඩිපුර නැඹුරුවක් ආදායම් කෙරෙහි මතු කරන ආදායම් උපයන මාර්ගයන් කෙරෙහි ඇති කරන කාලයක් විදිහට මේ කාලේ හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ පෞරුෂත්වයේ වෙනුවෙන් ඔබ වැඩ කටයුතු කරපු අයෙක් නම් ඒ පෞරුෂත්ව වර්ධනය පිණිස ඔබගේ ඒකල කටයුතු සඵල වෙන තත්ත්වයන් ඒ කටයුතු සාර්ථක වෙන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් 8 වැනි අධිපතිත්වයක් තියෙන නිසා අදිසියේ සිදුවෙන සිදුවීම් ඔස්සේ ධනය ඉපීමේ මාර්ගය ඇතිවීමෙන් ප්‍රවණතාවයක් තියෙන නිසා ඇතැම් අයට අදිසියේ ලැබෙන අන්තිම කැමැති පත්‍ර වලින් හෝ එමෙත අදිසියේ ලැබෙන දේපල ලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා. මේ ඇතැම් අයට ලොතරැයි ජයග්‍රහණය ඔස්සේ හිමි වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. මේෂ ලග්න හිමියන්ට අඟහරු ග්‍රහයා කුම්භ රාශිය තුලදී එහෙම නැත්නම් ඔබගේ ධනය හිමි කරලා දෙන ස්ථානය ආය ස්ථාන විදිහට අපි හඳුනා ගන්නවා. මේ ආය ස්ථානයේ අඟහරු ග්‍රහයා ඒවත් මංගල ග්‍රහයා ගමන් කරන කාලය තුලදී විශේෂයෙන් මෙතනදී ඔබට පුත්‍ර ලාභ සහිතව යහපත් සේවකයන් සහිතව ඊටමත් උවමනාවෙන් ඔබගේ වැඩ කටයුතු ශක්තිමත්ව ඒ විතරක් නෙමෙයි ඔබගේ සෝත්සාහයෙන් ජයග්‍රහණය පිණිස මෙහෙවන්නට අවශ්‍ය ධෛර්ය ශක්තියත් හිමිවීමක් මේ ඔස්සේ නිර්මාණය වෙන තත්ත්වයක් පවතිනවා. නමුත් 8 වෙනි හරහා ඔබගේ පූර්ව ජන්මයන්හි කරන ලද අකුසල ක්‍රියා හේතුවෙන් යම් යම් ගැටලුකාරී දේවල් පැන නැගීමේ හැකියාවකුත් පවතින නිසා ඒ ආදායම් උපයන මාර්ගවලට එහෙම නැත්නම් ඔබගේ අරමුණු සඵල කරගන්න ඔබ ගමන් කරන මාර්ගය තුළදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඉතින් මේ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔබ යාපත්ව මුහුණ දෙන්න. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය නිසා ඔබගේ පෞරුෂය සඳහා හසුරුව ගන්න පුළුවන් හැකියාවකුත් ඔබට පවතිනවා. ඉතින් කෙසේ වෙතත් අවසාන ප්‍රතිඵල විදිහට ජයග්‍රහණය සාර්ථකත්වය පිණිස ඔබගේ කටයුතු මෙහෙවීමේ හැකියාව පවතින නිසා මේෂ ලග්න හිමියන්ට යහපත් ධන වාසනා සහිත කාලයක් විදිහට මේ කාලේ හඳුනා ගන්නට පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ 12 වෙනි භාවයත් 7 වෙනි භාවයත් අධිපතිත්වය තියෙන්නේ අඟහරු ග්‍රහයාට. ඒ විතරක් නෙමෙයි දැන් කුම්භ රාශිය වෙන්නේ ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවය. ඉතින් මේ 12 වෙනි භාවය 7 වෙනි භාවය සහ 10 වෙනි භාවය සමග සම්බන්ධව මේ ඇති කරන තත්ත්වයන් මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් මේ 10 වෙනි භාවයේ අඟහරු ග්‍රහයා ගත කරන කාලය තුළදී ඔබගේ වෘත්තීය කටයුතු වල ඔබගේ කාර්යය තුළ ශූරයෙක් බවට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊටත් ජවයෙන් ශක්තියෙන් ඔබගේ වැඩ කටයුතු වල නිරත වෙන තත්ත්වයක් අන් අයට සාපේක්ෂව ඇති කර ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඊට ක්‍රියාශීලී ඊට කාර්යශූරයි. ඒ නිසා ඔබ වෘත්තීය පරිසරය තුළ යම් කිසි ආයුරකින් ඔබගේ තත්ත්වයේ හීල යෑමක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ උපචය ස්ථානයක් නිසා අන් අයගේ සහයෝගය සහිතව දියුණු වීමේ හැකියාව පවතිනවා. අඟහරු ග්‍රහයා 10 වැන්නේ තැන්පත් වීම අඟහරුගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඒ අනුව ඔබ දකුණු දිශාව මුල් කරගෙන ඔබගේ වැඩ කටයුතු වලට යොමු වෙනවා නම් ඔබගේ වෘත්තීය කටයුතු සඳහා පිටත්ව යනවා නම් එහෙම නැත්නම් ඔබගේ විශේෂ වැඩ කටයුතු සඳහා ගමන් බිමන් වලට යෙදෙනවා නම් දකුණු දිශාව ප්‍රදාන කරගෙන ඒ දිශාවට මුල් ඔබ කරන වැඩ කටයුතු වල ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මේ කාලය තුලදී කුම්භ රාශිය තුලදී ගත කරන කාලය තුලදී ඔබ දකුණු දිශාව මුල් කරගෙන වැඩ කරනවා නම් ඒ සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ඔබට පැමිණෙන අභියෝග බාධක මැඩගෙන යන්න පුළුවන් හැකියාවකුත් මේ ඔස්සේ 10 වෙනි ගත කරන කාලය තුලින් නිර්මාණය වීමක් තියෙනවා. කෙසේ නමුත් 12 වෙනි අධිපතිත්වයේ පවතින නිසා ඔබගේ වෘත්තීය වැඩ කටයුතු සඳහා යම් කිසි ආයුරකින් ඔබගේ විවේකයේ අඩු වෙන තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තරමක් දුරට ඔබගේ ඉතුරුම් ධනය වැය වෙන්න පුළුවන් ඔබගේ වෘත්තීය දියුණුව හෝ ඔබගේ කාර්යයන් කරන ක්‍රියාවලියට අදාළ ආයෝජන විදියට.
ඒ විතරක් නෙමෙයි 7 වෙනිත් අධිපතිත්වය තියෙන නිසා විවාහය, හවුලේ වැඩ කටයුතු, ලෝකයා සමග සම්බන්ධව කරන වැඩ කටයුතු, හවුලේ කරන වැඩ කටයුතු, ව්‍යාපාර මේ 7 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ අනුව බලද්දිත් 7 වෙනි භාවයට අඟහරුගේ අධිපතිත්වය තියෙන නිසා ඒ පැවැත්මට අවශ්‍ය පරිසරය සකසලා දෙන්න අඟහරුගායා. ඉතින් ඒ අඟහරුගායා 10 වෙනි තැන්පත් වීමත් සමග ඔබගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුළ හවුලේ වැඩ කරන කටයුතු වලදී යම් කිසි අවුරකින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබගේ විවාහය කියන පැතිකඩ ඔස්සේ බලද්දී ඒ වෙනුවෙන් කුමන හෝ ක්‍රියාවක යෙදෙමින් ඒ සැපවත්භාවය වැඩි කරගන්නට, ඒ පරිසරය තුළ සැපවත්භාවය ඇති කරගන්නට විවාහ පරිසරය තුළ අවශ්‍ය කටයුතු වල ක්‍රියාත්මක වීමක් මේ ඔස්සේ නිවේදනය වීමක් පවතිනවා. ඉතින් අනුව බලවත් වෘෂභ ලග්න හිමියන්ටත් ටිකක් යහපත් කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න වෙන්නේ. අඟහරුගායා ඔබගේ කේන්දරයේ 10 වෙනි ගත කරන කාලය. මිථුන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයත් 11 වෙනි භාවයත් අධිපතිත්වය දරන්නේ අඟහරුගායාට. ඒ විතරක් නෙමෙයි කුම්භ රාශිය වෙන්නේ ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවය. ඒ කියන්නේ අඟහරුගායා මේ වන අවස්ථාවේදී ගෝචර කරනු ලබන්නේ ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවයට, ඔබගේ පුණ්‍ය ස්ථානයට. ඔබගේ රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 6 වෙනි භාවයත්, එහෙම නැත්නම් ඔබගේ ආදායම් ගැන කතා කරන 11 වෙනි භාවයත් අධිපතිත්වය තියෙන නිසා අඟහරුගායාට 9 වෙනි තැන්පත් වීම යම් කිසි ආයුරකින් ඔබට පැවතින ණය අපහසුතා, එහෙම නැත්නම් ඒ දුෂ්කරතා මොනාරි පවතිනවා නම් ඒවා විසඳ ගන්නට අවශ්‍ය මාවත සකසන්නට අවශ්‍ය ආශිර්වාදයක් හිමි වෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්. ඔබ රෝග පීඩා වලින් පෙළෙන අයෙක් නම් ඒ මිදෙන්නට අවශ්‍ය පූර්ව ජන්මයන්හි කළද කුසල ක්‍රියාබලය ඉස්මතු වෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්. අන් අය වෙනුවෙන් කැප වෙන කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන්. සමාජයේ වෙනුවෙන්, සමාජයේ ආරක්ෂාව වෙනුවෙන්, සුරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට ජීවමය බලයක් ලබා දෙන්නට ඔබගේ අරමුණු වෙනස් කරන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්. පහන් පූජා, හෝම පූජා වලට දායක වෙන කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන්. විශේෂයෙන් දෙවියන් බඹුන් පුදන්නට මේ කාලය ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. රජයෙන් ගරු බුහුමන් ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ආයතනයෙන් ඔබට පැසසුමට ලක් වෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. මිථුන ලග්න හිමියන්ට 9 වෙනි තුල අඟහරුගායාගේ මේ ගෝචර ගමනත් සමග. ඊට අමතරව යම් කිසිවරකින් මම පෙරදි මතක් කරා පොදුවේ මහ ජනතාව වෙනුවෙන් අන් අය වෙනුවෙන් ඉදිරිපත් වෙන ස්වභාවයක්, ඔවුන්ගේ සුරක්ෂාව වෙනුවෙන් ඔබ ඉදිරිපත් වෙන ස්වභාවයක් නැති වෙනවා. ඉතින් ඒ තුල බෝධරුට අසාධාරණ කටයුතුකම් හමුවේ ක්ෂණික ආවේගශීලී වීම, දේශගති ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක සමහරකට ඔබගේ ජීවිතයේ අතුලාන්තයෙන් එන දෙයක් වෙන්න පුළුවන්. නිකන් දේශ ස්වභාවය එකපාරට ඇවිස්සෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් තරමක් දුරට අන් අයගේ ගරු බුහුමනට ඔවුන් වෙනුවෙන් කැපවීම ගරු බුහුමනට ලක් වුණත් ඔබට යම් කිසි ආකාරයකින් යම් අවාසිදායක තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඒ උද්වේගකාරී රටාවත් සමග. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින්, නමුත් විශේෂයෙන් ආර්ථිකව ඔබට යම් කිසි දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට අපි මේ කාලේ දකිනවා. ඉතින් ඒ අනුව මිථුන ලග්න හිමියන්ට කල්පනාකාරීව වැඩ කරනවා නම් යහපත් කාලයක් විදිහට මේ කාලය හසුරව ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ 5 වෙනි භාවයත් 10 වෙනි භාවයත් අධිපතිත්වයේ පවතින්නේ අඟහරුගායාට. ඉතින් මේ අඟහරුගායා විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ තමයි තැන්පත් වන්නේ. ඉතින් මේ 8 වෙනි භාවයේ තැන්පත් වීම කොහොමද කියන එක අපි විමසුවොත්, විශේෂයෙන් 5 වෙනි භාවයත් 10 වෙනි භාවයත් අධිපතිත්වයේ පවතින්නේ, ඒ කියන්නේ ත්‍රිකෝණ ස්ථානයකුත් කේන්ද්‍ර ස්ථානයකුත්. ඉතින් මේ අනුව යෝගකාරක ග්‍රහයා විදිහට අඳුන ගැනීමකට යන්න පුළුවන් කටක ලග්න හිමියන්ට අඟහරුගායාව. ඒ විතරක් නෙමෙයි, තවත් විශේෂ සිදුවීමක් සිදු වෙනවා. ඔබගේ කේන්දරයේ 9 වෙනිත් 10 වෙනිත් අධිපතිය. ඒ කියන්නේ ඔබගේ 10 වෙනි අධිපතිය අඟහරුගායා. ඒතර 9 වෙනි අධිපතිත්වයේ හිමිවන්නේ ගුරු ග්‍රහයාට මීන රාශියේ අධිපතිය අනුව. ඉතින් ගුරු ග්‍රහයාත් මේ අවස්ථාවේදී ගෝචර කරනු ලබන්නේ කුම්භ රාශිය තුලමයි. ඉතින් මේ 10 වෙනි අධිපතිය 9 වෙනි අධිපතියත් සමග සංයෝග වෙන කාලය තුලදී අපිට ධර්ම කර්මාධිපති යෝගයේ ප්‍රතිඵල යම් අයුරකින් හිමිවන කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔබගේ කේන්ද්‍රයේත් ගුරු සහ අඟහරුගායා එකට තැන්පත් නම් මේ ධර්ම කර්මාධිපති යෝගය ඔබට පිටලා ඇති. ඉතින්
මේ අවස්ථාවේදී කාලීනව මේ ඇති කරනු ලබන්නේ ඔබගේ කේන්ද්‍රයේ 8 වෙනි භාවය. ඉතින් මේ 8 වෙනි භාවය ඇති කිරීම යම් කිසි අරුකින් ඒ ප්‍රතිඵලයන් හිමිවන කාලයක් විදිහට අපිට අපේක්ෂිත ප්‍රතිඵලයන් හිමිවන කාලයක් විදිහට බලාපොරොත්තු වෙන්න බෑ. කෙසේ නමුත් අවසාන මොහොතේ හෝ ඔබට යම් කිසි රැකවරණයක් ඔබගේ වෙනුවෙන් යම් කිසි අයුරකින් යම් පිටක් හිමි විය හැකි ප්‍රවණතාවයක් ඇතිවීමේ වාසනාවක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් පස්වැන්නේ අධිපතිත්වය අනුව ඔබගේ මතකයෙන් ඔබගේ බුද්ධියෙන් ශාස්ත්‍රීය දැනුමෙන් ඔබ කරන වැඩ කටයුතු වල යම් කලබලකාරී පැතිකඩ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ ඔස්සේ යම් කිසි ඔබට අකටයුතුකම් විශේෂයෙන් කෝප ගැනීම ඔස්සේ ඇති වෙන තත්ත්වයන් කලබලයේ ඔස්සේ ඇති වෙන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. කොහොම නමුත් ටිකක් දුෂ්ට වැඩ කෙරෙන කාලයක් විදියට හඳුන ගන්න පුළුවන්. අන්න විශේෂයෙන් අන් අයව පීඩාවකට පත් වෙන කරන කාලයක් විදිහට මේ කාලේ හඳුන ගැනීමක් තියෙන නිසා විශේෂයෙන් ඔබ මානව දයාවෙන් යුතුව මේ කාලය ගත කරන්නට විශාල වෙහසක් දැරිය යුතු වෙනවා. ඉතින් ඒ අනුව අන් අය ගැන සිතාමතා ඔවුන්ගේ පැත්තෙනුත් විමසමින් ඔබගේ වැඩ කටයුතු කෙරෙහිම මූලිකත්වය නොදෙනවට වඩා එමගින් අන් අය පීඩාවකට පත් වෙනවා නම් ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත්ව සිතා බලා කාලය කළමනාකරණය කරනවා නම් මේ කාලය තුල ඔබට ඇතිවිය හැකි අනාගතයේ ඔබ කරගන්නා වූ ඒ අකුසල ක්‍රියා හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිඵලයන් අවම කිරීමේ හැකියාවක් පවතින. ඒ නිසා ටිකක් කල්පනාකාරීව දුෂ්ට වැඩ වලින් මිදිලා එහෙම නැත්නම් ඒවට අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙනවා නම් ඉතා විසිලිවන්තව මේ පිළිබඳ සැකලිමත් වෙමින් මේ කාලය ගත කරනවා නම් යහපත් ආයුරින් මේ නැඹුරුව හදා ගන්නට අවශ්‍ය හැකියාවක් ඔබට පවතීවි. කෙසේ නමුත් ටිකක් කල්පනාකාරීව වැඩ කරනවා නම් කටකලක් හිමියන්ට මේ කාලයෙන් මිදිලා ඔබට ඉන් ඉදිරියට ආශිර්වාද හිමි වෙන කාලයක් විදිහට අපිට සකස් කරගන්න පුළුවන් හැකියාවක් පවතින. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයත් 9 වෙනි භාවයත් හිමිවන්නේ අඟහරු ග්‍රහයට. එම අඟහරු ග්‍රහයා කුම්භ රාශිය වෙන්නේ ඔබගේ කේන්දරයේ 7 වෙනි භාවය. ඉතින් 7 වෙනි භාවය තමයි තැන්පත් වන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ ලග්නයට කොහොමද කියන එක විමසුත් විශේෂයෙන් 4 වෙනි භාවය හරහා ඔබගේ සුඛය ගැන කතා කරන දේවල් තියෙන්නේ. ඔබගේ යාන වාහන දේපල එහෙම නැත්නම් ඔබගේ ගෙදර පවතින අනිකුත් සුඛෝපභෝගී භාණ්ඩ මේ ඔස්සේ හඳුන ගන්නට පුළුවන්. ඔබගේ මානසික තත්ත්වයත් මේ අඟහරු ග්‍රහයෙන් නිවේදනය වීමක් තියෙනවා. විශේෂයෙන් 9 වෙනි ආරා ඔබගේ ධර්මතාවයන් නිවේදනය වීමකුත් අඟහරු ග්‍රහයට අයත් වෙනවා. ඒ නිසා ඔබගේ ධර්මතාවය ආගම දහම එහෙම නැත්නම් ඔබ කරන ලද පෙර කරන ලද කුසල ක්‍රියාබලය ඉස්මතුව ඔබ කරන වැඩ කටයුතු ඔබගේ සෞභාග්‍ය ඔබගේ ගුරුවරුන් ඔබගේ ආයතන ප්‍රධානීන් ඔබගේ පියා මේ 9 වෙනි භාවයේ ඔස්සේ තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ භාවයන්ට අධිපති ග්‍රහයා ගෝචර කරනු ලබන්නේ 7 වෙනි භාවය. 7 වෙනි භාවය එම භාවයේ කාරක ගුණයට මේ අඟහරු ග්‍රහයාගේ ගුණයත් සමග ඒ අඟහරු ග්‍රහයාගේ ගුණය නසන ස්ථානයක් විදිහට තමයි අපි හඳුනගන්නේ මරණකාරක ස්ථානයක් විදිහට. ඉතින් ඒ අනුව බලද්දී ඔය කී භාවවල ගුණාංග වලට යම් කිසි අයුරකින් හිතකර විදිහට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳකුත් නැහැ නරකුත් නැහැ කිසිම ක්‍රියාවලියක් ඒ ඔස්සේ හිමිවන කාලයක් විදිහට තමයි හිමි නොවන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ නිසා තරමද්දුරට ඔබගේ ධර්මතාවයන් කෙරෙහි ඔබගේ සුඛයට අදාළ දේවල් වල යම් ටිකක් ස්ථානක් පවතින කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්නට පුළුවන් කාලයක් පවතිනවා. ඉතින් කෙසේ නමුත් විවාහ ජීවිතය තුළ ව්‍යාපාර තුළ හවුලේ වැඩ කරනකොට ඔබගේ වචනය තරමක් දුරට පරිස්සම් කරගන්න. ඔබගේ ක්‍රියාවන් කූරභාවයකට ක්‍රෝධභාවයෙන් යුතුව හැසිරීමේ හැකියාවක් තියෙන නිසා ඔවුන් සමග පිටාය සමග වැඩ කරද්දී තරමක් දුරට සැලකිලිමත්ව වැඩ කරන්න. මොකද ඔබට මුදල් ලිපීමේ හැකියාව අනිත් ධන ලිපීමේ හැකියාව දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. නමුත් මානව සම්බන්ධතාවල යම් කිසි අයුරකින් කඩා වැටීමක් මතභේදයක් ඇති වුණා නම් ඒවා නැවත ඒ ස්ථන් පුරවන්නට ඒවා අවශ්‍ය නැවත පෙර පරිදි යාවත් කාලින කරන්නට අවශ්‍ය හැකියාව ටිකක් අවමයි මිනිසු සමග වැඩ කරද්දී. ඒ නිසා සැලකිලිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් විශේෂයෙන් මේ කාලය කළමනාකරණය කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 3 වෙනි භාවයත් 8 වෙනි භාවයත් අධිපතිත්වයේ හිමිවන්නේ අඟහරු ග්‍රහයට. ඉතින් මේ අඟහරු ග්‍රහයා කුම්භ රාශිය වන්නේ ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයේ. ඉතින් 6 වෙනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ.
තුන්වෙනි භාවය කියන්නේ උපචේ ස්ථානයක්, හයවෙනි භාවය කියන්නේ උපචේ ස්ථානයක්. ඒ උපචේ ස්ථානයේ හොස්සේ ඔබගේ දියුණුවට, ඔබගේ සාර්ථකත්වයට, අන් අයගේ උපකාර සහිතව, ඔබගේ ජවයෙන් ශක්තියෙන් යුතුව වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඔබට අසුරවන්න පුළුවන් හැකියාව පවතිනවා. තුන්වැන්නටත් කාරක වන්නේ අංගාරුගායයි. ඉතින් හයවැන්න කියන උපචේ ස්ථානයකුත් අංගාරුගාය තැන්පත් වීම ඔස්සේ ඔබ සතුරම් මැඩගෙන ඔබගේ අරමුණු ඔස්සේ දියුණුවක් අපේක්ෂා කරන මාවතක ඔබ සිටිනවා නම් ඒ අරමුණු ඔස්සේ ගමන් කිරීම නොසැලී ගමන් කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හිමි කරලා දෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්. කිසිසේත්ම ඔබගේ ගමනට කිසිම අයෙකුට බාධා පමුණවන්න පුළුවන් හැකියාවක් නැහැ. සීලුම් බාධාවන් විනාශ කර දමමින්, ඒවා වලට අභියෝගයට අභියෝග කරමින් ඔබගේ දියුණුව පිණිස ඔබගේ මාවත, ඔබගේ අරමුණු සඵල කරන තාක්කල් ගමන් කිරීමේ හැකියාව මේ ඔස්සේ නිර්මාණය කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබගේ කේන්දරේ 8 වැන්නේ අධිපති ග්‍රහයා වෙන්නේ අංගහරු ග්‍රහයයි. ඉතින් මේ 8 වැන්නේ අධිපති ග්‍රහයා 6 වැන්නේ තැන්පත් වීම ඔස්සේ යම් කිසි ආයුරකින් අපිට නිවේදනය වීමක් තියෙනවා, විපරිත රාජයෝග තත්ත්වයක් උදා කරලා දෙනවා කියලා. ඉතින් ඒ අනුව අන් අය පීඩාවට පත් කරමින් හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ අසාර්ථකත්වයන් හමුවේ ඔබගේ ජය, ඔබගේ අරමුණු සඵලතාවය, එහෙම නැත්නම් ඔබගේ සාර්ථකත්වය උදෙසා කටයුතු මෙහෙවන්නට පුළුවන් හැකියාවක් ආශිර්වාදාත්මක හිමි වෙලා තියෙනවා. කෙසේ නමුත් ඊටමත් ජව සම්පන්නව, ධෛර්යයෙන්, ශක්තියෙන්, බල පරාක්‍රමයෙන් යුතුව වැඩ කරන්නට පුළුවන් හැකියාවක්, පරිසරයක් තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ අඟහරු ග්‍රහය 6 වැන්නේ තැන්පත් වීමත් සමග උදා කරලා තියෙන්නේ. විශේෂයෙන් උදර රෝග සම්බන්ධව ගැටලු මතුවීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි, 3 වැන්නේ අධිපති නිසා මේ බාහු සම්බන්ධ රෝග, බාහු කියන්නේ අත්, ඊට අමතරව 8 වැන්න නිසා ප්‍රජනන පද්ධතිය, එහෙම නැත්නම් අපේ බ්‍රයිස්රාව්‍ය පද්ධතිය සම්බන්ධ දේවල්, රෝග මතුවීමේ හැකියාවකුත් පවතින නිසා රෝග පිළිබඳව සෞඛ්‍ය වශයෙන් යම් කිසි පීඩාවක් ඔබට හිමිවීමේ හැකියාව තියෙනවා. උදර රෝග සහ අනිකුත් අවයව සම්බන්ධව මතක් කරා. අත් සහ ලිංග ආශ්‍රිත රෝග පීඩා, එහෙම නැත්නම් ඔබගේ මලපා පිටකරණයේ බයිස්රාව්‍ය පද්ධතිය ආශ්‍රිතව රෝග පීඩා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔබගේ ජය තවුරු කරගන්නට ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහිතව වැඩ කරන්න පුළුවන් ඉතා යාපත් වූ කාලයක් විදිහට මේ කාලය සලකන්නට පුළුවන්. අඟහරු ග්‍රහයා කුම්භ රාශියේ එහෙම නැත්නම් ඔබගේ කේන්දරේ පස්වැන්නේ ගමන් කරනවා. විශේෂයෙන් තුලා ලග්න හිමි ඔබගේ. තුලා ලග්න හිමි ඔබගේ පස්වැන්නේ ගමන් කරන්නේ විශේෂයෙන් ඔබගේ කේන්දරේ දෙවැන්නෙත් හත්වැන්නෙත් අධිපතිත්වයේ දරන අඟහරු ග්‍රහය. ඉතින් දෙවැන්න ඔස්සේ ඔබගේ කුටුම්බය කියවීමකට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, හත්වැන්න ඔස්සේ ඔබගේ විවාහය ගැන කතා කරනවා. ඉතින් ඒ අනුව බලද්දී පස්වැන්නේ කියන්නේ අපේ ආදරය, සෙනෙහස ගැන කතා කරන ස්ථානය. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ කුටුම්බයේ සහ විවාහයේ කටයුතු වෙනුවෙන් වග කියන ග්‍රහයා විදිහට අපි අඳුන ගන්නවා අඟහරු ග්‍රහයා. ඉතින් මේ අඟහරු ග්‍රහයා පස්වැන්නට ඔබගේ ආදරය, සෙනෙහස ලැබෙන ස්ථානයට ගෝචර කිරීමත් සමග ඉතාමත් යාපත් වූ අයුරකින් ඔබගේ පෞල් ජීවිතයේ සෙනෙහබරව ගත කරන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය වේවි. නමුත් මේ අඟහරු ග්‍රහයාගේ නෛසර්ගික ස්වභාවය තරමක් දුරට මේකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෙනෙහස, ආදරය බලාපොරොත්තුවෙන් යම් කාර්යයන් වල යෙදෙන්නට පුළුවන්. නමුත් ඔබ තුල යම් කිසි සෞම්‍ය ගුණයක් ඔබ ඇති කරගත යුතු වෙනවා. තරමක් දුරට නැත්තම් ඒ බලාපොරොත්තු වෙන තත්ත්වයන් හිමිවීමේ හැකියාවක් සිදුවන්නේ නැහැ. ඉතින් ඊට අමතරව අපි ගත්තොත් දෙවැනි ස්ථානය අපේ ධනස්ථානය, අපේ වත්කම් ගැන කතා කරන ස්ථානය. ඉතින් ඒ ස්ථානයේ අධිපති ග්‍රහයා පස්වැන්නට ගෝචර කිරීමත් සමග විශේෂයෙන් ඔබගේ ත්‍රිකෝණ ස්ථානයක්, ඔබගේ අනාගත දියුණුව උදෙසා මේ ඔබගේ ධනය වැය කරන පැත්තක්, එහෙම නැත්නම් ධනය ආයෝජනය කරන පැත්තක් අපිට හඳුන ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මෙතනදී අපේ ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වලට, එහෙම නැත්නම් ඔබගේ දුවා දරුවන් කෙරෙහි යම් ධනය වැය කිරීමක් මේ ඔස්සේ අපිට වැය වෙන තත්ත්වයක් සිදුවන බවට හිඟි පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි, හත්වැනි භාවය නිවේදනය කරන්න ඔබගේ ව්‍යාපාර කටයුතු, හවුලේ කරන වැඩ කටයුතු, ඔබ ලෝකයා සමග කරන ගනුදෙනු. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අපි විමසුවොත් විශේෂයෙන් ඔය විවාහයක්, ඔබ විවාහ අපේක්ෂිත අයෙක් නම් විවාහය උදෙසා, එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාර ආරම්භයක් ඔබ සිතමින් හිටියනම්, නව ආයෝජන මාර්ග සිතමින් හිටියනම් ඒ සඳහා අවශ්‍ය ආයෝජනය සඳහා
යම් ධනය වැයවීමක් සමග අනාගතය දියුණු උදෙසා මේ හැරවුමකට භාජනය වන බවට ඉඟිපළ වෙනවා. ඒ නිසා නව කටයුතු වල යෙදෙන්නට ඉතා යාපත් වූ කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් ටිකක් කල්පනාකාරීව අන් අය සමග සහයෝගයෙන් වැඩ කරනවා නම් මේ තත්ත්ව ඇති වී හැකි යම් අහිතකර තත්ත්වයක් තියෙනවා නම් ඒ මිදිලා මේ පැමිණිය හැකි යහපත් තත්ත්ව වඩා වර්ධනය කරගනිමින් ඔබගේ සාර්ථකත්වය ප්‍රීතිමත්ව සතුටින් යුතුව කාලය ගත කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නට අවශ්‍ය පසුබිම ඔබට සකස් කිරීමේ හැකියාවක් පවතිනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහයත් 6 වෙනි අධිපති ග්‍රහයත් වන්නේ හංගාරු ග්‍රහය. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය වර්ධනය උදෙසාත් එහෙම නැත්නම් ඔබගේ 6 වෙනි අධිපතිත්වය දරන නිසා ඔබගේ රෝග පීඩා සතුරු කරදරත් එතනින් නිවේදනය වීමක් තියෙනවා. කෙසේ නමුත් ඒ භාවයන්හි අධිපති ග්‍රහය 4 වෙනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ කුම්භ රාශියට. ඒ අනුව විශේෂයෙන් 4 වෙනි භාවයේදී ඔබගේ සුඛයට අදාළ කරන දේවල් වල යම් කිසි ගැටලු, මොකද මේ 6 වෙනි අධිපතිය ගැටලු මතු කරන තත්ත්වයන් නිවේදනය වීමක් පවතිනවා. ඒ ඔස්සේ ඔබගේ පෞරුෂත්වය නැවස ප්‍රතිසංස්කරණය වීමක් උනත් ලක්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සුඛයට අදාළ කරන දේවල් කියලා විමසුවොත් විශේෂයෙන් ඔබට නිවස හෝ පදිංචි ස්ථානයේ මාරු වීම ඇති වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය සුව පහසුවට අදාළ කරන දේවල් වල යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නැවතත් ඔබ ක්‍රියාත්මක වීමක් එමෙත ඒ වෙනුවෙන් වැඩ කටයුතු කිරීමක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම නමුත් ඒ කියන වැඩ කටයුතු ඔබ නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් ඉදි කරමින් ඉන්න අයෙක් නම් එන අභියෝග වලට මුහුණ දෙමින් මේ කාලය යම් කිසි අයුරකින් ඔබගේ බලාපොරොත්තු වන මට්ටමට ගෙනෙන්නට විශාල කැපකිරීමකින් විශාල ශක්තියකින් වැඩ කරන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ පවතින වර්තමාන තත්ත්වය ඔස්සේ ඉදිකිරීම අපි දැන් උදාහරණයක් විදිහට නිවසක් පිළිබඳව විමසුවොත් මේ ඉදිකිරීම ශාස්ත්‍රයේ යම් අඩුපාඩු රැසක් තියෙනවා. ඉතින් ඒව වලට සමහරකට ඉතාමත් ආවේගශීලීව කෝපකාරීව වැඩ කරමින් මේ තත්ත්වයන් වලට විසඳුම් හොයන්නට ඔබ පෙළඹෙන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ගන්නා වූ තීරණ කල්පනාකාරීව ගත යුතු වෙනවා. නැත්නම් ඒ චංචල ස්වභාවයත් එක්ක යම් ඔබට අනාගතයේ ඇති වී හැකි හිතකර තත්ත්වයන් උදෙසා මාවත් සකස් වී හැකි නිසා ටික කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් පැමිණිය හැකි හයාපත් තත්ත්වයන් වලින් මිදිලා තරමක් දුරට යහපත් පැත්තකට මේ හසුරුවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් රෝග ස්ථානයේ අධිපති ග්‍රහය 4 වෙනිදා ප්‍රවිෂ්ඨ වීම සමග ඔබ පපුවේ දැවිල්ල වැනි රෝග පීඩා මතුවීමේ හැකියාවක් තියෙන නිසා මේ උදාවන්නේ අවුරුදු කාලය. ඒ නිසා ඔබගේ ආහාර රටාව තුළ ටිකක් සැලකිලිමත්ව විශේෂයෙන් මේ සැර කෑම වලට ටිකක් අඩුවෙන් යොමු වෙමින් මේ කාලේ ආහාර රටාව ඔස්සේ යම් කිසි සැර කෑම තෙල් කෑම වැනි දේවල් අඩු කරමින් මේ කාලය ගත කරනවා නම් මේ පැමිණිය කී පපුවේ දැවිල්ල එහෙම නැත්නම් හෘද රෝග වැනි තත්ත්වයන් වලින් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාද ඒ ආහාර ඔස්සේද ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි භාවයත් 5 වෙනි භාවයත් හිමි වන්නේ අඟහරු ග්‍රහයට. 12 වෙනින් ඔබගේ වැයවීම ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි 5 වෙනින් ඔබගේ අනාගතය ගැන කතා කරනවා. ඔබගේ දරුවන්, ශිෂ්‍යයන්, එහෙම නැත්නම් ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු, ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු, ආදරය, සෙනෙහස වගේ දේවල් 5 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ෂයවීම, වැයවීම, ඔබට හානිපාඩු ගැන කතා කරන්නේ 12 වෙනි භාවයෙන්. ඉතින් මේ ස්ථාන දෙකේ අධිපති ග්‍රහයා ඔබගේ උපචය ස්ථානයක් වන 3 වෙනි භාවයේ ඔබගේ බල පරාක්‍රමයේ වීරය හැකියාවන් ප්‍රදර්ශනය කරන ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 3 වෙනි භාවයේ තමයි ගෝචරය කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ හැකියාවන් විශේෂයෙන් මේ 3 වෙනි භාවයේ අඟහරු ග්‍රහයට ඉතාමත් විශිෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතාමත් ජාවයෙන් ශක්තියෙන් යුතුව වැඩ කරන්නට අවශ්‍ය ඔබගේ වික්‍රමය පෙන්වන්න පුළුවන් හොඳම ස්ථානය විදිහට තමයි අපි 3 වෙනි භාවය අපි හඳුනගන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ දියුණුව උදෙසා, ඔබගේ සාර්ථකත්වය උදෙසා ඔබගේ හැකියාවන් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා සේම යම් කිසි අයුරකින් ඒවා අඩාල වෙන ඒවා පස්සට ඇදලා දාන කටයුතුත් ඒ ඔස්සේම නිර්මාණය වීමක් තියෙනවා. විශේෂයෙන් 12 වෙනි අධිපතිත්වය තියෙන නිසා. කෙසේ නමුත් අපි විමසුවොත් මෙතනදී 3 වෙනි භාවයේ සහෝදරයන්ට කාරක ස්ථානයක්. ඉතින් මේ සහෝදර කාරක ග්‍රහය පැමිණීමත් සමග කාරක ගුණයේ නැසීමක් සිදු වෙනවා. අනිත් කටයුතු කරිය ඔබගේ
වික්‍රමයෙන් ඔබගේ හැකියාවෙන් ඔබ කරන වැඩ කළු සාර්ථකත්වයක් ලැබුණත් මේ මානව සම්බන්ධතා සමග ඒ කියන්නේ ඔබගේ සහෝදර සම්බන්ධතා කියන්නේ ඔබත් එක්ක තවත් අයෙකු හා ඒ කරන සම්බන්ධතාවය. ඒ සහෝදරයන් හා සහෝදරයන්ට සමානව ඔබ යම් කිසි මිතුරෙක් ළඟින් ඇසුරු කරනවා නම් ඔවුන් කෙරෙහිද යම් කිසි ආයුධකින් අකටයුතුකම් ඔබ ඔස්සේ ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට යම් පීඩාවක් මතු වෙන්න පුළුවන්. ඔවුන්ට කරදරයක් වෙන්න පුළුවන් ඔබ ඔස්සේ. ඒ නිසා ඒ පිළිබඳව ඔවුන්ගේ හිත හමනාපකම් ඇති නොවන මට්ටමට ඔවුන් සමග ඉතා සහයෝගයෙන් කුළුපගව වැඩ කරන්නට ඔබ වේසිය යුතු වෙනවා. ඒ සම්බන්ධතා ආරක්ෂා කරගන්නට. කෙසේ නමුත් මේ පස්වෙනි භාවයේ අපේ ඔබගේ අනාගතය ශාස්ත්‍රීය කටයුතු වල සාර්ථකත්වයක් උදෙසා ඔබගේ හැකියාව දක්ෂතාවයන් භාවිතා කරන තත්ත්වයක් නිවේදනය වන නිසා විශේෂයෙන් ඔබට ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් අනාගතයක් බවට පත් කරගන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට පුළුවන් ඉතා යාපත් වූ කාලයක් විදිහටත් මේ කාලේ පරිවර්තනය කිරීමේ හැකියාව පවතින ධනු ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නගතව උච්චව තැන්පත්ව හිටි අඟහරුගායා ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නට ගෝචරය කරනු ලබනවා. දෙවැන්න යනු ධනස්ථානය, කුටුම්බය, ඔබගේ මුහුණ, ආහාර, වචනය ගැන කතා කරන ස්ථානය. ඉතින් ඒ අනුව විශේෂයෙන් මේ කීව් කරුණු කාරණා කෙරෙහි යම් කිසි රළු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ පවුල තුළ, ඔබගේ කුටුම්බය තුළ ඔබ ටිකක් රළු පෞරුෂ විද්‍යට හැසිරෙන තත්ත්වයන් නිර්වේදනය වීමත් තියෙනවා. ඔබගේ කතාව තුළට දෘඪ ස්වභාවයක්, අන් අය රිදවන ස්වභාව සහිත වචන පිට වෙන තත්ත්වයක් නිර්මාණය වීමත් තියෙනවා. කෙසේ නමුත් හතරවැනි භාවයේ අධිපතිත්වය පවතින්නේ මකර ලග්න හිමියන්ගේ අඟහරුග්‍රහයට. ඔබගේ සුඛය, ඔබගේ මනස පිළිබඳව කතා කරනවා. ඉතින් මේ මනස පිළිබඳව කතා කිරීමත් එක්ක ඒ මනස තුලත් ඒ චංචල ස්වභාවයේ රෞද්‍ර ගතිය, තරමදුරට දැඩි ස්වභාවය ඔබ තුල පවතින්න පුළුවන්. ඒ නිසා ඒ ඔස්සේද යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් නිවේදනය වීමක් තියෙනවා. කෙසේ නමුත් ඔබට අවශ්‍ය ලෞකිකව ජීවත් වෙන්නට අවශ්‍ය අනිත් භෞතික සැප සම්පත් ගෙනල් දෙන වස්තුන් පිළිබඳ නිවේදනය වීමක් තියෙන නිසා මේ ස්ථානයේ අධිපති ග්‍රහයා ඔබගේ ධනස්ථානයට ප්‍රවිෂ්ඨ වීම යම් කිසි අයුරකින් ඔබට අවශ්‍ය දේපල වතු පිටි ඉඩකඩම් මිලදී ගැනීමට අවශ්‍ය මාවත සකස් කරලා දෙන කාලයක් විදියට අපිට හඳුන ගැනීම කොට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ අරමුණු සඵල කරලා දෙන ස්ථානය විදිහට අපි හඳුන ගන්න 11 වෙන්න. එහෙම නැත්නම් ඔබට ආදායම් මාර්ග ගෙනල්ලා දෙන ස්ථානය, ඔබට ප්‍රතිලාභයන් ගෙනල්ලා දෙන ස්ථානය විදිහට අපි හඳුන ගන්න 11 වෙනි අධිපතිත්වයක් තියෙන නිසා 11 වෙනි අධිපතිය දෙවන්නට වීමත් එක්තරා ආයුකින් ධන යෝගයක් ගෙනල්ලා දෙනවා. ඒ නිසා නව ආදායම් මාර්ග ඔස්සේ, නව ප්‍රතිලාභයන් ඔස්සේ ඔබගේ වත්කම් වර්ධනය කරගන්නට අවශ්‍ය පසුබිමක් මේ ඔස්සේ නිර්මාණය වන නිසා මකර ලග්න හිමියන්ට ඊතා යහපත් කාලයක් විදිහට මේ කාලය හඳුනා ගැනීමකට ලක් කරන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ වත්කම් වර්ධනය කරගනිමින් විශේෂයෙන් ඔබගේ අන්තර් සම්බන්ධතා, මානව සම්බන්ධතා ආරක්ෂා කරගනිමින් කාලය කටයුතු කරනවා නම් මේ ලැබුවා වූ ඒ අඟහරුග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය ඉතාමත් ප්‍රයෝජනවත් අන්දමින් ගත කරපු කාලයක් විදිහට සලකන්නට පුළුවන්. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නයට තමයි අඟහරුග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයේ 3 වැන්නේ අධිපතිත්වය සහ 10 වැන්නේ අධිපතිත්වය තියෙන්නේ අඟහරුග්‍රහයට. මේ 3 වැන්නත් 10 වැන්නත් උපචය ස්ථානය. උපචය ස්ථානය අනුව ඔබ දන්නවා පෙර මගේ වීඩියෝ බලුවා නම් ඔබ මේ පිළිබඳ යම් අවබෝධයක් ඇති මම මේ කරුණු පැහැදිලි කරමින් පැමිණියේ. ඔබගේ වැඩ කටයුතු දියුණුව අපේක්ෂා උදෙසා අන් අයගේ සහයෝගය සහිතව ඔබගේ සුවොත්සාහයෙන්, ඔබගේ ශක්තියෙන්, ඔබගේ හැකියාවෙන්, වීරියෙන්, පරාක්‍රමයෙන් වැඩ කරන්නට පුළුවන් සහයෝගයන් සහිත හිමි කළ දෙන කාලයක් විදිහට ඒ උපචේ ස්ථානයන් වල ඒ කූරග්‍රහයෝ ගත කරන කාලය හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ කූරග්‍රහයක් විදිහට අපි හඳුන ගන්න අඟහරුග්‍රහයා ලග්නය ගත කරන්නේ. ඉතින් ඒ උපචේ ස්ථාන දෙකටම අයත් ග්‍රහයෙක් විදියට. ඉතින් ඒ අනුව ඒ ඔස්සේ ඔබගේ අරමුණු සඵලතාවය උදෙසා කටයුතු සකස් කරන්නට අවශ්‍ය නැඹුරුවක් සහ ඒ අවශ්‍ය මාවත හොයන කාලයක් විදියට මේ කාලය හඳුන ගන්න පුළුවන්. ඒ නිසා නව මාර්ගයක් හොයමින් ඔබ තීරණ ඒ සඳහා තීන්දුව ගන්නා කාලයක් විදියට මේ කාලය හඳුන ගන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ නව ආයෝජන මාර්ගය ඇති කරන්නට පුළුවන්. නමුත් මේ ආයෝජන මාර්ග තරමක් දුරට ඉවසිලිවන්තම අනිත් අයගේ උපදේශයන් සහිතව කාලය අරගෙන
ඉවසිලිවන්තව මේ ආයෝජන මාර්ග පිළිබඳව විමසනවා නම් වඩා හොඳයි. කෙසේ නමුත් 10 වැන්නේ අධිපති ග්‍රහයා ලග්නයට ගෝචර වීමත් සමග යම් කිසි ආකාරයකින් රාජයෝග තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් එතනදී ඔබගේ බලය වැඩි කළා, ඔබගේ ක්‍රියාකාරකම් වැඩි කළා දෙන තත්ත්වයක් තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ අනුව ඔබගේ වෘත්තීය පැතිකඩයන් ඔස්සේ, ඔබගේ ක්‍රියාවන් ඔස්සේ ඔබගේ පෞරුෂත්වයේ හිල යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබ කරන ක්‍රියාවක් ඔස්සේ ඔබ ප්‍රසිද්ධියට පත් වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ කාර්යශූරත්වය ඔස්සේ ඔබගේ ප්‍රතිරූපයේ හීල නංවන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා විශේෂයෙන් ඊටමත් හොඳ පැතිකඩයකට මේ හරවන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඔබට වැඩ කරන්නට පුළුවන් හැකියාව සහිත කාලයක් විදිහට තමයි කුම්භ ලග්න හිමියන්ට මේ කාලය අපි සලකන්න පුළුවන් වන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ නම වැන්නෙත් දෙපැන්නෙත් අධිපති ග්‍රහයා තමයි අඟහරු ගායා. ඉතින් මේ අඟහරු ගායා ගෝචරය කරනු ලබන්නේ 12 වැන්නේ. ඉතින් ඒ අනුව විමසද්දී ඔබගේ ධන ස්ථානයේ, කුටුම්බ ස්ථානයේ විදිහට අපි හඳුන ගන්න දෙවැන්නත්, ඔබගේ පුණ්‍ය ස්ථානයේ විදිහට හඳුන ගන්න නම වැන්නේ අධිපතිත්වය සහිත ග්‍රහයා වැය ස්ථානයේ විදිහට ඔබගේ ෂය වීම හානි පාඩු ගැන කතා කරන ස්ථානය වන 12 වැන්නට තමයි ගෝචරය කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව බලද්දී මීන ලග්න හිමියන්ට යම් කිසි අවරකින් ඔබගේ ඉතුරුම් ධනය, ඔබගේ වත්කම් වියදම් කරලා දෙන්න කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්නට පුළුවන්. විශේෂයෙන් මේ නම වෙන්නේ අධිපති ග්‍රහයා 12 වෙනිට ගෝචර වීමත් සමග ඔබගේ ආගම දාම වෙනුවෙන් වන්දනා ගමන් බිමන් යන තත්ත්වයන් නිවේදනය වීමක් තියෙනවා. දීර්ඝ ගමන් යෙදෙන කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔබ විදේශගත වන්නට යම් බලාපොරොත්තුවක් හිටියා නම් ඒ සඳහාත් ඉතාමත් යාපත් කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කර යුතු හොඳ කාලයක් විදිහට, ඒ වෙනුවෙන් යම් මුදලක් වැය වෙන කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. කෙසේ නමුත් මෙතනදී අපි හඳුන ගැනීමකට ලක් කළ යුතු වෙනවා ඔබගේ පුණ්‍ය ස්ථාන, ඔබගේ භාග්‍ය ස්ථාන, ඔබගේ පෙර කුසල ක්‍රියාබලයේ හේතුවෙන් මේ භවයේ කරන්න ලැබිය යුතු යහපත් වරප්‍රසාද ගෙන එන භාවය විදිහට තමයි අපි 9 වෙනි භාවය හඳුනගන්නේ. ඉතින් ඒ තත්ත්වයන් යම් කිසි ආකාරයකින් අඩු කරලා දෙන තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ 12 වැන්නේ ෂය වෙන හානිපාඩු ගෙන දෙන ස්ථානය විදිහට අපි හඳුන ගන්න 12 වැන්නේ අඟහරු ග්‍රහයා තැන්පත් ස්ථානයත් අනුව. ඉතින් කෙසේ නමුත් මෙතනදී ඔබගේ පියා, ඔබගේ ගුරුවරු සහ ඔබගේ ආයතන ප්‍රධානීන් ගෙන් යම් කිසි ආයුරකින් ඔබට අකටයුතුකම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට යම් කිසි දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔවුන් ඔස්සේ ඔබගේ විවේකයට යම් කිසි ආයුරකින් බලපෑම් කළ හැකි තත්ත්වයන් නිර්මාණය වෙන ස්වභාවයක් තමයි පවතින්නේ. කෙසේ නමුත් පොදුවේ ගත්තම ඔබ විවේකයේ අඩු කරලා දෙන, ඔබගේ නිින්ද අඩු කරලා දෙන කාලයක් විදිහට තමයි මේ කාලය අපි හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා ඔබට ටිකක් තරමක් දුරට සැලකිලිමත් විවේකයේ සහිතව සීබුද්ධියෙන් යුතුව යම් කාර්යයක් අවසානයේ යම් විවේකයක් සහිතව ඔබ මේ කාලයේ කළමනාකරණය කරනවා නම් තරමක් දුරට ටිකක් වැදගත්. එහෙම නැත්නම් ඔබගේ ජීවිතයට බලපෑම් කළ හැකි කාර්යයන්හිදී විය හැකි අකටයුතුකම් හයාපත් ප්‍රතිඵල වලින් මිදෙන්නට අවශ්‍ය ඒ නිවැරදි තීන්දුව తీරන ගන්නට අවශ්‍ය ආශිර්වාදය, ඔබගේ බුද්ධිය මෙහෙයීමේ හැකියාව අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විවේකයේ සහිතව මේ කාලය කළමනාකරණය කරගත යුතු වෙනවා. ඉතින් කෙසේ නමුත් මීන ලග්න හිමියන්ට ටිකක් වියදම් සහිත ගමන් බිමන් අධික කාලයක් විදිහට මේ කාලය සලකන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් හොඳයි, අපි මේ බැලුවේ ඔබගේ ලග්න වලට කොහොමද කියලා. ඉතින් මේ ලග්න අපි සලකා බැලුවම එතනිනුත් අපිට හඳුන ගන්න පුළුවන් අඟහරු ග්‍රහයා ඒ අය 8-12 වැනි දුෂ්ටභාවයන්හි ගත කරපු ලග්න මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් එතනදී අපිට හඳුන ගන්න පුළුවන් කටක ලග්නයත්, කන්‍යා ලග්නය සහ මීන ලග්නය. ඉතින් මේ ලග්න තුනත් ඊට අමතරව අඟහරුගේ කාරක ස්වභාවය නැසපෝ ස්ථානයේ නැත්නම් අඟහරු ග්‍රහයාගේ මරණකාරක ස්ථාන විදිහට අපි හඳුනාගත්ත සිංහ ලග්නයෙන් උපන් ඔබටත් යම් කිසි ආකාරයකින් මේ අඟහරු ග්‍රහයාගේ ගෝචරය තුලින් අකටයුතුකම් එහෙම නැත්නම් අපලකාරී දේවල් සිදු වෙනවා නම් එයින් මිදෙන්නට අවශ්‍ය දේවල් මොනවාද කියන එක අපි විමසමු. ඉතින් අපිට පුළුවන් මේ සඳහා අඟහරුවාද ආදීනේ භාවිතා කරන්න. මේ මොකද අඟහරුවා
දා දිනේ භාවිතා කරන්නේ මේ දිනේට අධිපති ග්‍රහයා වන්නේ අඟහරු ග්‍රහයයිවත් කුජ ග්‍රහයා නිසා. ඉතින් අඟහරුවාදා දිනයකදී උදෑසන 6ත් 7ත් 4 කාලය එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය මේ සඳහා ශාන්ති කර්ම උදෙසා අපිට භාවිතා කරන්න පුළුවන් ඒ අඟහරුගේම හෝරා විදියට අපි හඳුනගන්නේ ඒ කාලය. ඉතින් ඒ කාලයන් තුලදී ඔබට පුළුවන් නම් දකුණු දිශාවට තිරය යොමු කරලා ගිතෙල් පානක් දත්වලා අඟහරු ග්‍රහයෙන් එළඹිය හැකි අපල වේ නම් ඒ මිදෙන්නට ආශිර්වාද පතන්. ඒ සඳහා අපිට වෘක්ෂයක් විදියට වෘක්ෂ වන්දනාවක් විදියට අපිට කොළොන් වෘක්ෂය භාවිතා කරන්න පුළුවන්. කොළොන් වෘක්ෂයක් ඔබට හොයාගත නොහැකි නම් ඔබගේ ආගමානුකූලව අපේ බෞද්ධ වැඩි පිරිසක් මේ වැඩසටහන ආරම්භ නිසා ඉතින් අපේ ආගමානුකූලව වැඳුම් පිදුම් කර අවසානයේ බෝධි පූජාවක් පවත්වා දකුණු දිශාවට තිර යොමු කරලා ගිතෙල් පානක් දැල්වලා රතු මල් ටිකක් වගේ පූජා කරලා අපිට මේ ආශිර්වාද අඟහරු ග්‍රහයෙන් පැමිණිය හැකි අපල වලින් මිදෙන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් අපි මේ බැඳුමින් දෙවි දේවතාවුන් පුදනවා නම් කතරගම දෙවියන්ට බැඳුම් පිදුම් කිරීම මේ අඟහරු ග්‍රහයෙන් එළඹිය හැකි අපල සැහැසි ක්‍රියාවන් එහෙම නැත්නම් අපිට ආවාසිදායක සිදුවීම් අවම කරන්නට අවශ්‍ය ආශිර්වාද පැතීමකට යන්නට පුළුවන්. ඉතින් අපි ඇවතුම් පැවතුම් වලින් අපේ ජීවන රටාව ඔස්සේ මේ සඳහා අවශ්‍ය වෙනසක් සිදු කරනවා නම් විශේෂයෙන් සහෝදරයෝ හා සමානව අපි ඇසුරු කරන හිත මිත්‍රාදීන් කෙරෙහි විශේෂ නැඹුරුවක් ඔවුන් වෙනුවෙන් අපේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් ඔවුන් වෙනුවෙන් කැපවීමකට ලක් වෙනවා නම් ඔවුන්ට හොඳට සලකනවා නම් ඔවුන්ගේ හිත තෘප්තිමත්ව තියන්න අපි කටයුතු කරනවා නම් මේ ඔස්සේ යම් කිසි අයුරකින් ලැබිය හැකි පීඩාවන් අවම කරන්නට ඕන ඇවතුම් පැවතුම් වලින් කරන වෙනස්කමක් විදිහට අපිට හඳුන ගන්නට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ තමයි ඔබගේ ලග්නවට සාපේක්ෂව අඟහරු ග්‍රහයට කළ යුතු ශාන්ති කර්ම. ඉතින් අපි මේ වගේම ඉදිරියේදීත් සිදුවෙන ග්‍රහමාරු පිළිබඳව විමසිලිවත් වෙමින් ලංකාවාසී මේ වැඩසටහන බලන ලෝකවාසී මොකද මේ වැඩසටහන බලලා ගොඩක් විදේශයන්හි සිට දුරකථන ඇමතුම් මට ලැබෙනවා. ඉතින් ඔවුන්වත් මම මතක් කරමින් මේ වගේම ඉදිරියේදී සිදුවෙන ග්‍රහමාරු පිළිබඳ ඔබට විශේෂ දැනුවත්භාවයට ලක් කරමින් නැවතත් සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වෙන අපේක්ෂාවෙන් මම අදින් ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.